හරි. මට්ටම් ගැනීම කියන පාඩමේදී අපි මේ පාරක ඊට පස්සේ ගොඩනැගිල්ලක් පිටන භූමියක මතු පිට මට්ටම මොන වගේද සහ අපි යම්කිසි භූමියක් මට්ටම් කරගන්නවා නම් කැපීම් සහ පිරවීම් තියෙනවා නම් ඒ මතු පිට මට්ටමත් එක්ක කොච්චරක් මට්ටම් ගන්නවද කියන එක මට්ටම් කරන්න තමයි අපි මට්ටම් උපකරණය සහ එහෙම නැත්නම් ලෙවල් ගැනීම කියන ක්‍රියාවලිය සිදු කරන්නේ. මේ ලෙවල් ගැනීම එහෙම නැත්නම් මට්ටම් ගැනීම කියන ක්‍රියාවලිය සඳහා අපිට අවශ්‍ය වෙනවා මට්ටම් උපකරණයක්. මේ තියෙන මට්ටම් උපකරණය. එතකොට මේක මේ අපි ගත්තොත් තියෙන ස්වයංක්‍රීය ලෙවල් යන්ත්‍රයක් එහෙම නැත්නම් ඔටෝ ලෙවල් එක කියලා කියනවා. ඒ වගේම අපිට තෙපාවක් අවශ්‍යයි ට්‍රයිපොඩ් එකක් විදිහට ට්‍රයිපොඩ් එක. එතකොට ඊළඟට අපිට අවශ්‍යයි මට්ටම් යටිය එහෙම නැත්නම් ලෙවලින් ස්ටාෆ් එක කියන මේ දිගේක ලෙවලින් ස්ටාෆ් එක මේ ටික තමයි අපිට ඕන වෙන්නේ මට්ටම් ගැනීම සඳහා. ඊට අමතරව දිගමැනීමක් කරනවා නම් අපිට ටේප් එකක් අවශ්‍ය වෙනවා. මේ ටික පාවිච්චි කරලා අපිට පුළුවන් පාරක දික් කඩක් හරි හරස් කඩක් හරි එහෙම නැත්නම් භූමියක අපි ගත්තොත් එම කොන්ටුව සමෝච්ච රේඛාව වගේ දෙයක් අඳිනුනොත් මට්ටම් ගැනීම සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මට්ටම් යටිය ගැන කතා කරොත් මේ මට්ටම් යටියේ පාඨාංග කියවීම ගැන අපි හොඳ අවබෝධයක් තියෙන්න අපිට. මොකද මේකේ පාඨාංගය අපි මට්ටම් උපකරණය තියෙන මට්ටම් උපකරණය කියන ඇත්තරම මේ දෘශ්‍ය උපකරණයක් ඔප්ටික්ස් මැෂින් එකක්. ඒතර ඒකෙන් බලලා අපි මේ පාඨාංග බලන එක කියවන්න පුළුවන් වෙනවා. මේ පාඨාංගදී බැලුවොත් එහෙම අපි ගත්තොත් මේ පළවෙනි මට්ටම් යටියේ මේ 15 ඉඳන් ගත්ත මීටර වලින් තියෙන්නේ මේ 1 2 3 කියලා කියන සෙන්ටිමීටර 10 20 30 40 ඔය විදිහට ඇවිල්ලා මීටරයක් උසටම මේ වගේ රතු පාටින් තියෙනවා ලකුණක් 1යි කියලා. ඒ බලන්න මේ CI කියන්නේ සෙන්ටිමීටර CI කියන එක තමයි ලකුණෙන් තියෙන්නේ. ඒකට CI අපි මේකේ තියෙන සෙන්ටිමීටරයක් අතර කොටස දෙකකට බෙදලා තියෙනවා මේ. දෙකකට බෙදලා තියෙනවා. ඒකට මේකකින් කියන්නේ CI සෙන්ටිමීටර CI 100.5යි 101යි ඔය විදිහට තමයි කියවන්නේ. මේක කියවන විදිහ අපිට මුලින් ඉඳන් පුරුදු වෙන්න වෙනවා. මොකද හේතුව අපි අර ලෙවල් උපකරණයෙන් බලලා මේක කියවන්න පුළුවන්කම තියෙනවා. මේක ඇතුළට ලෙවල් උපකරණය අපි කියනවා මම ඉස්සරහට විස්තර කරන්නම්. මේකේ තියෙන අපි කියනවා සිරස් හා හරස් කෙඳි තියෙනවා. ඒ කෙඳි වලින් බලලා කියව ගන්න ඕනේ මේ තියෙන පාඨාංකය. ඒතර අපි මට්ටම් අපි අල්ලන දුර අනුව අපිට මේ තියෙන උස අනුව අපිට මේ කියවා ගැනීම තමයි නිවැරදි කියව ගැනීම අතින් අපිට නිවැරදි මට්ටම් ගැනීමක් සිදු කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි ලෙවල් උපකරණය බැලුවොත් එහෙම ලෙවල් උපකරණය මේ වගේ බොක්ස් එකක දාලා තියෙන්නේ. එතකොට මේක ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන උපකරණයක්. මොකද හේතුව මේක බිම වැටුනොත් හරි එහෙම නැත්නම් පැස්සකට කාලුවනික දේවල් අත්නොත් එහෙම මේකේ නිවැරදිභාවය නැති වෙලා යන්න පුළුවන්. හරි අපි බලමු ලෙවල් උපකරණයේ කොටස් ටික ඊළඟට. උපකරණය අපි කවි කරගන්නකොට අපි මට්ටමට අපිට ලේසියෙන් වැඩි පාත් වෙලා පාත් වෙන්න අවශ්‍යත් නැහැ. ඉහළට අවශ්‍යත් නැහැ. අපි ඒ මට්ටමට මට්ටම් උපකරණය ගන්න පුළුවන් විදිහට අපි මේක කවි කරගන්න ඕනේ. ඒකට අපි කවි කරගන්නකොට අනිවාර්යයෙන්ම මේ කවි කරගන්න ස්ථානය දල වශයෙන්ම පොළොව එල්ලෙන්න ඕනේ. ඒ වගේම අපි තෙපාව එහෙම නැත්නම් ට්‍රයිපොඩ් එකත් අපි දල වශයෙන් අපි ඇහැට ඉස්සෙල්ලාම අපි මේක ලෙවල් කරගෙන තමයි මේක කවි කරන්න ඕනේ. මේ විදිහට තෙපාව තියෙන මේ ස්පේස් ටික ඉස්සෙල්ලාම බූ කරගන්න ඕනේ. මේ බූ කරලා මේක දල වශයෙන් අපි මේක මට්ටම් විදිහට අපි මේක තියාගෙන මේ ස්ක්‍රූස් ටික තද කරගන්නවා. අවශ්‍ය නම් මේක හදාගන්න බෑ. මෙතන වැඩි පොලක් නිසා පොඩ්ඩක් අමාරුයි. නමුත් එහෙනම් අපි දල වශයෙන් මේක මේ විදිහට ලෙවල් කරගන්න ඕනේ. ගොඩක් ලෙවල් එක වැරදුනොත් එහෙනම් අපි අර ලෙවල් කිරීමේ සුලිය නැත්නම් ලෙවලින් ස්ක්‍රූ වලින් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒක අපිට උපකරණ ලෙවල් කරගන්නකොට කාර්යයක් වෙනවා. ඊට පස්සේ මේ ගාඩ් එක අපි අයින් කරගන්නවා. මෙන්න මේ විදිහට කටින් අත තියලා මේ ගාඩ් එක අයින් කරගන්නවා. මේකට තමයි ලෙවල් උපකරණය ආවි වෙන්නේ. මේ ගාඩ් එක අයින් කරලා අපි අනිවාර්යයෙන්ම ලෙවල් උපකරණය දැන් මම පෙට්ටියෙන් අරන් ඉවරයි. නමුත් පෙට්ටියෙන් ගන්නකොට අපි අනිවාර්යයෙන්ම මේ යටින් අත තියලා යටින් අත තියලා තමයි මේක අල්ලන්නේ. ඒක මේ ගොඩක් පරිස්සම් කරන උපකරණයක් නිසා.
හරි මේ විදිහට අපි හයි කරගන්න පුළුවන් අපිට ලෙවල් උපකරණය. එතන මේ ලෙවල් උපකරණ හයි කරනකොට අපි අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕනේ මේ විදිහට මේ බලන්න. මේක තමයි මෙතන සයි. කොහොම හොඳට අනිවාර්යයෙන්ම සවි කරගන්න හොඳට මේ කට කරගන්න හොඳට හයි වෙන්න හයි කරගන්න ඕනේ. දැන් මේක ඇත්තටම මේ කොටසේ තියෙනවා නම් අපිට සෙන්ටර් ප්ලම්බ් එකක් අපිට මෙතන දන්න ස්ථානයේ අපි උපකරණ උස ක්‍රමයේ කරනවා නම් මේ ස්ථානයේ ලෙවල් එක දන්නවා නම් මේ අපි මේ උස බල්ල අපිට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නමුත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේක දල වශයෙන් මේ පාරේ මට්ටම් ගැනීමක් සිදු කරන නිසා. හරි අපි මේ විදිහට සවි කරගත්තට පස්සේ අපි මේ කොටස් ගත්තොත් එහෙම අපි මේකෙන් තමයි උපන්නේ. අපි මේක බලන්න මේකෙන් මේක කියන්නේ දුරේක්ෂ කොටස. මේ දුරේක්ෂ කොටසේ අපි දල වශයෙන් අපි ටාගට් එක අපි ගන්න මට්ටම් ඇටි ඉන්න කෙනා ටාගට් එක බලන්නේ මෙන්න මේ කොටසේ. මෙන්න මේ එතන තියෙන කොටසෙන් තමයි අපි මේ ටාගට් එක බලන්නේ. ඒතර මේ හරහා බලලා තමයි අපි මට්ටම් ඇටි ඉන්න කෙනා ඉස්සෙල්ලම අපි ඉන්න රේඛාව ඉන්නද කියලා බලාගන්න. ඊට පස්සේ තමයි ඇතුලෙන් අපි මේක බලන්නේ. හරි ඉස්සෙල්ලම මේක කවි කරගත්තට පස්සේ අපි මේක ලෙවල් කරගන්නවා. දැන් බලන්න මේක ලෙවල් නෑ මෙතන මේ. අතත් මේ ලෙවලින් බල්බ් එක මෙහෙම මේ විදිහට තියෙනවා. ඒතර අපි මේක ලෙවල් කරගන්නකොට අපි පොඩ්ඩක් බලන්න ඕනේ අපි මේක ලෙවලින් ස්ක්‍රූ වලින් කරගන්න පුළුවන්ද බැරිද කියලා. හේතුව මේක අපි ගොඩාක්ම ඇදයි නම් මේ අපි ට්‍රයිපොඩ් එක හයි කරපු එක අපිට මේක ලෙවල් කරගන්න බෑ. ඒතර අපි ඒක අතෙන් හදා ගන්න යනවා. ඒ හින්දා අපි try කරලා බලමු මේ විදිහට ලෙවල් කරගන්න පුළුවන්ද කියන එක. බලන්න අපි මේක මේ පැත්තෙන් බලන්න පුළුවන්. එතන මේ කියන දර්පණයෙන් බලන්න පුළුවන්. මේ දර්පණයෙන් බලුවම පේන කෙලින් නෙමෙයි තියෙන්නේ. හරි අපි දැන් බලමු කොහොමද මේක මට්ටම් කරගන්නේ කියලා. හරි මේක ක්‍රමවේදය මේකයි. ඉස්සෙල්ලාම අපි මේ ලෙවල් ස්ක්‍රූ තුන දැන් පෙලක් මට්ටම් උපකරණ තියෙනවා. ලෙවල් ස්ක්‍රූ හතරක් තියෙනවා. නමුත් මේකේ තියෙන තුනයි. ඉතින් අපි මුලින්ම කරන්නේ මේ දෙපැත්තේ තියෙන දෙක. දෙපැත්තේ තියෙන දෙක භාවිතා කරලා දෙපැත්තේ තියෙන දෙක භාවිතා කරලා මේ විදිහට හරි මෙන්න මේ දෙක අපි මම මේ විදිහට හරවගෙන මේ ලෙවල් ස්ක්‍රූ දෙක අතර මෙහෙම අත තියාගෙන අපි මේකෙන් බලන්න ඕනේ කොයි පැත්තටද මේක දර්පණයෙන් බලනවා අපි කොයි පැත්තටද මේක තියෙන්න ඕනේ කියලා මම බත්තොත් එහෙම දැක්කම බල්බ් මේකේ රවුම ඉස්සරහට තමයි තියෙන්නේ ඉස්සරහට තියෙන්නේ කියන්නේ මෙතන මේක අපි ඉස්සරහින් ඉස්සෙන්න ඕනේ ඒක තමයි අපි දල වශයෙන් මැදට තියෙනවා මේක. ඒතර මේ පිටිපස්සේ ලෙවල් ස්ක්‍රූ එකෙන් සහ මේ ඉස්සරහා දෙකෙන් තමයි අපි දෙකෙන්ම අල්ලලා තමයි මේක කරන්න ඕනේ. හරි මම දැන් මේක ලෙවල් කරන්න. මම බලා ගන්න ලෙවල් වෙන හැටි. හරි දැන් බලන්න මේ බබල් එක මම මැදට ගෙනාවා. මුලින් ගත්තොත් මැදට ගෙනාවා. ඒතකොට පේන වැඩි තා පොඩ්ඩක් එන්න ඕනේ. මෙතින් මම හිතුවා ඒක මම ඒක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ඔන්න අනිත් පැත්තට යනවා මම ඔන්න මැදට ලෙවල් එක අන්න හරි. දැන් ලොසින් තා පොඩ්ඩක් ආව නම් හරි. හරි. අපි දැන් උපකරණය ලෙවල් කරලා අවසానයි. ඒ උපකරණය මේ විදිහට අපි හයි කරලා තිනවා. එතකොට මේ තෙපාව ට්‍රයිපොඩ් එක යෝගන ට්‍රයිපොඩ් එකේ මේ විදිහට ලෙවල් උපකරණය අපි හයි කරලා තියෙනවා. අපි දැන් ලෙවල් ගන්න ස්ථානය පිළිබඳ අපි කතා කරමු ඊළඟට. ඊට අමතරව දැන් අපි ඊළඟට කරන්න ඕනේ මේ අපේ මේ දුරේක්ෂය සීරුමාරු කරන. දුරේක්ෂය සීරුමාරු කරනවා කියන්නේ එතකොට මේ දුරේක්ෂය සීරුමාරු කිරීම එක අපි ලෙවල් උපකරණය පාවිච්චි කරන කෙනාගෙන් පාවිච්චි කරන වෙනස් වෙනවා. මොකද ඇසේ තියෙන එක එකනාගේ ඇස් වෙනස් නිසා ඒක වෙනස් වෙනවා. දැන් මේ ලෙවල් කළාට පස්සේ කොයි වෙලේවත් මේ අපි ට්‍රයිපොඩ් එකට අත තියන්නේ නැහැ. ට්‍රයිපොඩ් එක කීරවත් එල්ලෙන්නේ නැහැ. ඒක ඉස්සිලා බලන්නේ නැහැ. ඒකට අත තියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි සම්පූර්ණ උපකරණය වෙනස් කරනකම් උපකරණ ස්ථානය වෙනස් කරනවා නම් තමයි මේ විදිහට ට්‍රයිපොඩ් එක අපි ඊට පස්සේ ගලවන්නේ. මෙතනින් එහාට මේ ට්‍රයිපොඩ් එකට අත් තියන්නේ අපි වෙනසක් කරනවා නම් මේ විදිහට අපි ලෙවල් උපකරණය වෙනසක් කරනවා. ඊළඟට මට කියන්න දෙයක් අමතක වුණා. මෙහෙම අපි බබල් එක මේ විදිහට මැදට ගෙනාවට පස්සේ අපි මේක අංශක 90ක් කරවලා බලන්න ඕනේ ආයි මේක හරියටම හරියද කියලා. දැන් ගත්තොත් මේ අංශක 90ක් හැරෙව මම. එතකොට ඒකත් ඒ විදිහටම තියෙනවා. ඒකම මැද තියෙන. ඒතකොට අංශක දෙපැත්තටම මේක ලෙවල්ලා තියෙනවා. හරි.
අපි ලෙවල් උපකරණය සවි කරලා අවසానයි. අපි දැන් බලමු ඊළඟට කොහොමද මේකේ උපකරණේ අපි ඇතුළේ ක්‍රොස් යායක එහෙම නැත්නම් අපි දුරේක්ෂ සීරු මාරු කරන්න කියලා. අපිට පේනවා මේ තමයි දුරේක්ෂයෙන් පේන දේ මැද තියෙන කුරුසියාවේ කොටස තමයි අපි කියන ක්‍රොස් එක. ඒක ඔය විදිහට අපි පේන විදිහට ඈත පේන විදිහට සීරු මාරු කරගන්නවා. හරි. අසන්නේ හොඳට මතක තියාගන්න මේක සීරු මාරු කරනකොට අප පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්ක්‍රූ එක. ලෙවල් කිරීමේ දුරේක්ෂය සීරු මාරු කිරීමේ කොටස. හරි ලෙවල් ගැනීමේ ක්‍රියාවලියේදී අපි ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි අපි එක දන්නා සාපේක්ෂ මට්ටමක ඉඳන් එහෙම නැත්නම් අපි ගොතේම මුහුදු මට්ටමත් එක්ක තියෙන අපි දන්න මට්ටමක එක්ක යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒ අදාළ බිමට සාපේක්ෂව තැනක් අපිට දාගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මම එක තැනක් ගන්නම්. එතන සාපේක්ෂ මට්ටම මීටර 100යි කියලා. ඒතර මීටර 100 ඉඳන් තමයි අපි මේ ගැනීම සිද්ධ කරන්නේ. ඒකට අපි ගන්න පළවෙනි පොයින්ට් එක කියනවා TBM එක. වෙනවා අපි දන්නා මට්ටම. සාමාන්‍යයෙන් මේවා සර්වේ ඩිපාර්ට්මන්ට් එකෙන් දාපු තැන් තියෙනවා. ඒතර ඒක එතන තියෙන එලිවේෂන් එහෙම නැත්නම් මුහුදු මට්ටමත් එක්ක උස එක දාලා තියෙනවා. මම එහෙම ගන්න පළවෙනි ස්ථානෙම මෙහෙම මාක් කරලා තියෙනවා TBM 1 කියලා. ඒතර මෙතන තමයි අපි දන්නා උස තියෙන්නේ. ඒතර මේකට සාපේක්ෂව තමයි ඌනිත මට්ටම. අපි මෙතන තමයි ඌනිත මට්ටම දන්නේ. මම මේක 100යි කියලා ගන්නම්. මෙතනින් එහාට මට්ටම් ගන්න මෙතනින් පස්සේ තමයි මෙතනින් දැන් තමයි අපි මේ මට්ටම මේ පාර දිගේ අරන් යන්නේ. අපි ගොඩාක් දුර කරන්නේ නැහැ. අපි මේක හඳුන්වා දෙන්න වීඩියෝ එකකින්ද මම කීපයක් විතරක් ගන්නවා. දැන් මේ මාර්ගයේ තමයි අපි මධ්‍ය රේඛාව මට්ටම ගන්න යන්නේ. ඒතර අපිට අවශ්‍ය නම් දෙපැත්ත ක්‍රොස් සෙක්ෂන් එකක් ගන්න පුළුවන්. නමුත් මම මේ මාර්ගයේ ඉස්සෙල්ලාම චේන් ලයින් එකක් දන්වල රේඛාවක් ලකුණු කරන් එනවා. දැන් පාර මැද මීටර් මං 5න් පාට හරි 10න් 10ට හරි තැන් ටිකක් ලකුණු කර ගන්නවා. ඒතර මම මේ ලකුණු කරපු ස්ථානයට සාපේක්ෂව TBM 1 එකට සාපේක්ෂව මේ පාරේ මට්ටම් ගැනීම තමයි මම සිද්ධ කරන්නේ. මම මෙතනින් පටන් අරගෙන මේ ඉස්සරහෙන් පටන් අරගෙන මම දිගටම මේක මට්ටම හදාගෙන යනවා. මම ගන්න මේ පළවෙනි ස්ථානේ. දැන් මම මෙතන ඉන්නේ TBM එක ළඟ ඉඳන් මේ තියෙන පළවෙනි ස්ථානේ. මම මේ ස්ථානේ ගන්නවා A ස්ථානය කියලා. මම ඒකට ඇත්තට මේ අපි ගන්න මට්ටම් ටික ලියාගන්න කොලයක් අවශ්‍යයි. ඒතර A ස්ථානය ඊට පස්සේ A ස්ථානයේ සිට මීටර් 5කින් මම ගන්නවා මේ දින මීටර් 5කින් මම ගන්නවා B ස්ථානය කියලා. ඒතර මම B C D කියලා ස්ථාන කිහිපයක් මම මේක ඉදිරියට මැනගෙන යනවා මේ පාර දිගේ. හරි අපි බලමු ඊළඟට කොහොමද මේ ස්ථාන ටික නම් කරගන්නේ කියලා. ඒතර මේ B ස්ථානයේ ඉඳලා මම C ස්ථානයට C ස්ථානය ගන්නවා මේ විදිහට මීටර් 5ක් දුරින්. D ස්ථානය මම ගත්තා තවත් 5ක් දුරින්. E ස්ථානය මම ගත්තා මෙහෙම සම්පූර්ණ දුර ඔය විදිහට. මම දැන් මේ ස්ථාන තුනේම මට්ටම් ගැනීම සිද්ධ කරනවා. මම උපකරණේ සවිකලේ ඇත්තට මේ මට්ටම් මාර්ගයේ පිටත නමුත් ඒ ගැටුවක් වෙන්නේ අපි උසවල් සටහන් කරගෙන සටහන් කරගමු. හරි. හරි පළමුවෙන්ම අපි කරන්නේ අපි පසු දැක්ම අපි මට්ටම දන්නා ස්ථානයේ ඉඳලා එහෙම නැත්නම් ඌනිත මට්ටම දන්නා ස්ථානයේ තමයි අපි පසු දැක්ම ගන්නෙ. ඌනිත මට්ටම දන්නා ස්ථානයේ ඉඳලා අපි ලෙවලින් ස්ටාෆ් එක එහෙම නැත්නම් ලෙවල් ස්ටාෆ් එක එතන උස අපි පාඨාංක ගන්නවා. ඉස්සෙල්ලා ස්ටාෆ් එක අල්ලනකොට අපි දැනගෙන ඉන්න ඕනේ ස්ටාෆ් එක සිරස්ව අල්ලන්න ඕනේ. අපි ගත්තොත් පොළොවට සිරස්ව සහ උපකරණය අල්ලන කෙනාගේ දෙපැත්තට සිරස්ව. ඒතර ඒක එයා සිරස් නැත්නම් අපි බලලා කියන්න ඕනේ. ඒත් අතෙන් සිග්නල් එකක් දෙන්න පුළුවන්. පැත්තට ගන්න ඕන නම් මෙහෙම ගන්න. අනිත් පැත්තට නම් මෙහෙම ගන්න කියන එක අතෙන් සිග්නල් එකකින් දෙන්න පුළුවන්. ඒතර ඒ අදාළ කෙනා දන්නවා මොන පැත්තට කරන්න ඕනේ කියලා. ඉදිරියට පස්සට ගන්න ඕන නම් මෙහෙම සිග්නල් එක කරන්න පුළුවන්. එතකොට මොකද අපි සිරස්ව තිබුණ නැත්නම් එහෙම අපේ ගන්න පාඨාංකය වැරදීමක් සිද්ධ වෙනවා. අද මේ ස්ථානයේ මම මාක් කරලා තියෙන්නේ TBM එක කියන එක මම මෙතන ගන්නවා දල වශයෙන් මීටර 100ක් උස ස්ථානයක් කියලා. මම පළවෙනි
පසු දැක්ම අපි මේ ස්ථානයේ ඉඳලා ගම්මු. අපි ගමු පාඨාංකය කොහොමද ගන්න කියලා. ඉස්සෙල්ලා මේ විදිහට මම මෙලිසර හරවන මට්ටම් උපකරණේ හරවලා මම අර කිව්වාගේ ටාගට් එක ගන්නවා. මේ ටාගට් එක කොහොම ගත්තාම ඇද්දෙන් පේනවනේ. එයා මේ ගන්න පුළුවන්. අපි ටාගට් එක නෑ බැරිද නම් පොඩ්ඩක් මේ වගේ හදා ගන්න පුළුවන්. ඔන්න විදිහට. ඊට පස්සේ මම ඇතුලින් බලනවා. TBM එක කියන ස්ථානයේදී මෙව තමයි එන පාඨාංකය දැන් මේක වෙන්නේ. බාන ක්‍රොස් එක මට මේ කැමරාව පොඩි අපහසුතාවයක් තියෙන මේකට ලං කරන්න. මම හරියට පාඨාංක කියන්න. මේ පාඨාංක වෙන ඇතරම 1.38.5යි. පාඨාංකය 1.38.5ක් එන්නේ. ඒත් අපි පළවෙනි ස්ථානයේදී ඒ පාඨාංකය අපි සටහන් කරගන්නවා. ඉතින් අපි සටහන් කරගන්නකොට මම මේ සටහන් කරන විදිය වෙනමම කරන්නම් පොතක. මම දැනට මේක රෙකෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම පන්තියට ගිහිල්ලා මේක පාඨාංකය සටහන් කරන විදිය මම විස්තර කරන්න. 1.38.5 දොර දෙන පාඨාංකය. හරි ඊළඟට අපි පළවෙනි ස්ථානයට යනවා. ඒ ස්ථානයට. ඒ ස්ථානයට මේ විදියට ගිහිල්ලා අපි එතන ඉඳන් මේ විදියට පාඨාංකය ගන්නවා. එතනත් ඒ වගේම තමයි අපි ඉස්සෙල්ලාම ටාගට් එකෙන් හදනවා. ඔය විදිහට ඊට පස්සේ අර විදිහටම පාඨාංකය ක්‍රොස් වලින් ගන්නවා. එතන මේ ඒ ස්ථානයේදී 1.54යි 1.54යි පාඨාංකය. දැන් මේ පාඨාංකය බැලුවාම මට එන්නේ 1.54යි. ස්ථානයට අපි මට්ටම් ඇටිය ගෙන යනවා. B ස්ථානයට ගෙන ගිහිල්ලා අපි කරන්නේ මොකද? B ස්ථානයට ටාගට් එක හරවලා අර විදිහටම මේ ඇතුලෙන් බලනවා. B ස්ථානයේදී 1.34.5යි. 1.34.5යි පාඨාංකය. C ස්ථානයට ගෙන යනවා. දැන් අපි මේ පාරේ ලයින් ලකුණු කරලා තියෙන දන්වැල් රේඛාව තියෙනවා. නැත්නම් චේන් ලයින් එකද කියන්නේ. ඒතර A ස්ථානෙන් B ස්ථානයට මීටර 5ක් තියෙනවා. B ස්ථානෙන් C ස්ථානයට මීටර 5ක් තියෙනවා. C ස්ථානෙන් D ස්ථානයට මීටර 5ක් තියෙනවා. D ස්ථානෙන් E ස්ථානයට මීටර 5ක් තියෙනවා. පාර දිගේ අපි මේක ලයින් එක අරන් යන්නේ. අපි දැන් ඇත්තටම අපේ බැලුමට ලොකුම මට්ටමක් වෙනසක් පේන්නේ නැහැ. නමුත් අපි බලමු මේක කොහොමද අපි ඇඳීම් කටයුතු කරාට පස්සේ මේක කොහොමද මට්ටම් තියෙන්නේ කියන එක. හරි අපි දැන් බලමු C ස්ථානයේ මොන වගේ මට්ටමක් තියෙන්නේ කියන එක. C ස්ථානයේ 1.25ක් තමයි පාඨාංකය පෙන්වන්නේ. ඒතර C ස්ථානයේ මට්ටම 1.25යි. අපි ඊළඟ D ස්ථානයට යමු. D ස්ථානයේදී මට්ටම පෙන්වන්නේ අර අපි D ස්ථානයේ ඉන්නේ. D ස්ථානයේ මට්ටම අපි බලමු කොච්චරද කියලා. D ස්ථානයේ මට්ටම අපිට එන්නේ 1.135යි. අපි ඊළඟට E ස්ථානයට යමු. 1.135යි D ස්ථානයේ. E ස්ථානයේ. චේන් ලයින් දෙක එක දිගේ මේ විදිහට අපි ඊළඟ මීටර 5 ගියාට පස්සේ බලමු. අපි එතන බලමු කොහොම වගේ මට්ටමක් තියෙන කියලා. අවසාන ස්ථානයේ 1.115ක් විදිහට තමයි පාඨාංකය පෙන්වන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ටික දුරට යන්න මේ මට්ටම් උපකරණයෙන් බලන පාඨාංක කියවීම අමාරු වෙනවා. ඒ වගේම මේ පාර ඉදිරියට යන්න නම් අපි ගත්තොත් එහෙම පසුපස නැත්නම් බෑක් සයිඩ් එක, ඉන්ටර්මීඩියට් සයිඩ් සහ ෆෝ සයිඩ් එක. එහෙම නැත්නම් පසු දැක්ම, අතරමැද දැක්ම සහ ඉදිරි දැක්ම කියන එක වෙනස් වෙන. පසු දැක්ම තමයි පළවෙනි ගත්ත පොයින්ට් එක. පළවෙනි TBM එක ගත්ත එක පසු දැක්ම. ඒතර ඊළඟ පළවෙනි A කියන ස්ථානයේ තමයි පළවෙනි අතරමැද දැක්ම. මේ විදිහට මම අතරමැද දැක්මල් A B C D කියලා ගත්ත හතරක්. ඒ E කියන්නේ මගේ පෙර දැක්ම. එතකොට මේ එක උපකරණ පීඨන ස්ථානයකදී මම මේ කිහිපයක්ම ගත්තා. දැන් සාමාන්‍යයෙන් අපි මීටර 10න් 10ට ගන්නවා නම් ස්ථාන දෙකක් වගේ දෙකක් තුනක් වගේ ගන්න පුළුවන්. පාරේ වංගු තියනවා නම් එහෙම අපි අනිවාර්යයෙන් මේ උපකරණ ඊළඟට දැන් අර ලෙවලින් ස්ටාෆ් එක අල්ලන් ඉන්න කෙනා එහෙම තියාගෙන ඒ ස්ථානේ උන්නත මට්ටම අපිට හොයාගන්න පුළුවන් මේ පළවෙනි උපකරණ හයි කරපු ස්ථානෙන්. මෙතනින් ඊට එහාට අපි ගිහිල්ලා
ඊට එහාට ගිහිල්ලා නැවත උපකරණය සවි කරලා එතනම් ඉඳන් ආයෙත් ඒක තමයි පළවෙනි පසුදැක්ම වෙන්නේ. ඊළඟට අතරමැද දැක්ම ඉදිරි දැක්ම විදිහට යන්න පුළුවන්. මම මේගොල්ලන්ට කරන උදාහරණයක් නිසා මේ කොටසෙදි මේ කොටස පමණයි සිදු කරන්නේ. ඉතින් අපි මේක පාවිච්චි කරලා අඳින්නේ මේ පාරේ දික්කඩක්. ඒක දික්කඩ කියන්නේ මේ අපි මනපු ඉතා කුඩා කොටස තමයි දික්කඩ අඳින්නේ. පාරේ හරස් කඩක් අවශ්‍ය නම් අපි මේ දන්නවද ABC කියලා ස්ථාන කිහිපයක්ම අපි ලකුණු කරගෙන ආවා. ඒතර මේ ඒ ස්ථානයේදී හරස් කඩක් අවශ්‍ය නම් ඒ ස්ථානයේ මැද උණිත මට්ටම අපිට හොයාගන්න පුළුවන් ලෙවල් ගණනය කිරීමෙන්. ඒකෝට අපි හරස් කඩක් අවශ්‍ය නම් අපිට පුළුවන් වර පේනවා දෙපැත්තේ උස්සලා තියෙන මේක වැව් බන්ට් එක දෙපැත්ත උස්සලා තියෙන්නේ. ඒතර අපේ ඒ ස්ථානත් කිහිපයකින් අපිට ওই විදිහටම මට්ටම් ඇටිය තියලා පාටම් කරගෙන අවශ්‍ය නම් අපිට හරස් කඩක් අඳ ගන්න පුළුවන්. සාමාන්‍ය මාර්ගයක් වගේ එකක් ඩිසයින් කරනවා නම් මේ දික්කඩ හරස් කඩ වගේ දෙකම අපි මැන ගැනීම අවශ්‍ය වෙනවා. මෙච්චර දෙයක් කරන්නේ නැහැ. අපි එවැනි දෙයක් අපි වෙනත් දවසකදී කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මූලිකව මේ ඔයගොල්ලන්ට මූලික අවබෝධය ලබා දීම තමයි කරන්නේ. මට්ටම් ගැනීමේදී ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? මේකේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි මේ පාඩමේදී මම උගන්වන්නේ. හරි උපකරණය අපි නැවත ඉතින් විදිහටම දාගැනීම අවශ්‍යයි. ඒතර මම මේ වගේම යටින් උඩින් අල්ලලා මේ යටි ස්ක්‍රීන් එක විදිහට බුරුල් කරනවා. බුරුල් කළේ අවස්ථාවේදී ගැලවෙනවා. මේ විදිහට යටින් අල්ලලා අපේ දුරේක්ෂී ආරක්ෂිත කොටසක් තියෙනවා. ඒක කොටස හරි කරලා මේ විදිහට මට්ටම උපකරණය අපි මේ විදිහට ස්ථානගත කරන්නේ. එතකොට අපි මට්ටම් උපකරණ ගැන කතා කරනකොට මට්ටම් උපකරණේ සීරු මාරු වගේ දෙයක් කරලා අපි ඉස්සෙල්ලා මේ ලෙවල් උපකරණය හයි කරලා ට්‍රයිපොඩ් එකට අපි කළේ తాවකාලික සීරු මාරු කියන එක. ස්ථිර සීරු මාරු කියන එක අපි කරන්නේ සාමාන්‍යයෙන් වර්ෂයකට වරක් අපිට උපකරණේ කැලිබ්‍රේට් කරනවා කියලා. අපි පරීක්ෂණාගාරයකට යවලා ස්ථිර සීරු මාරු කරන එක ඒ උපකරණය සර්විස් කරන ආයතනයේ ඒ සිද්ධ කරන ඒ ආයතනයෙන් ඒකළු මේක ස්ථිර සීරු මාරු කළ යුතු දින මේක සඳහන් කරලා දිනවා කරන පිළිවෙල. ඒතර ස්ථිර සීරු මාරු කියන්නේ ඒක අපි දැන් කළේ తాවකාලික සීරු මාරු කියන කොටස. හරි මේ විදිහට දාලා උපකරණේ දාලා අපි ඒක වගේ හරි ඊළඟට අපි ට්‍රයිපොඩ් එකත් මේ විදිහට කාඩ් එක දාලා මට්ටම් කිරීම සඳහා පාවිච්චි කරන සීලමු ද්‍රව්‍ය මේ විදිහට අපි කුල අවසానයි. මේ මට්ටම් කිරීමේ ෆීල්ඩ් එකේ අපි ක්ෂේත්‍රය කරන ක්‍රියාවලිය මෙතනින් අවසానයි. අපි දැන් බලමු මේ පාඨාංකත් එක්ක කොහොමද ඊළඟට අපි කාර්යාලය එහෙම නැත්නම් පන්ති කාමරයේදී මේ මට්ටම් ලයිස්තුවක් කොහොමද හදාගන්නේ.